ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අනුරුද්ධ රත්නායක. මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් එන්නත සාමාන්‍ය වැසියන්ට ලබා දීම බස්නාහිරින් ආරම්භයි. එන්නත හෙට සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්. ಭಾರತೀಯ ජනතා පක්ෂ ශාඛාවක් මෙරට ස්ථාපනය කිරීමට කළ යෝජනාවට ඉන්දිය විපක්ෂයෙන් විරෝධය. හිටපු ඇමති රවි ඇතුළු බැඳුම් කර චෝදිතයින්ට එරෙහි නඩු විභාගයක් පැවැත්වීමට නීතිපති අගවිනිසුරුගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි. කුඩා ළමුන් අපයෝජන ලක් කළ ගණේ මුල්ලේ කල්ලිය කොටු කළ CIA මෙහෙයුම. මුරලි ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමකට අදාළව ක්‍රීඩා ඇමති ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නයි නොතීසී. ශ්‍රී ලංකාව තුළ ಭಾರತೀಯ ජනතා පක්ෂය ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව එහි හිටපු සභාපති මෙන්ම වත්මන් ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ත්‍රිපුර ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර ඔහු මෙම සැලසුම පිළිබඳ හෙළි කර ඇති බවයි. දවසේ පුවත නෙළුම්මල සලකුණු කරගත් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පසුගිය සෙනසුරාදා ත්‍රිපුර ප්‍රදේශයේ කළ සංචාරයකදී පවසා තිබෙනවා. ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියාවේ ප්‍රාන්ත සියල්ලේ බලය අත්පත් කර ගැනීමෙන් පසු අසලැසි ශ්‍රී ලංකාවේ සහ නේපාලයේද සිය පක්ෂය නිර්මාණය කිරීමට සැලසුමක් ඇති බවයි. අනතුරුව මැතිවරණවලට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවට ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කර ඇතැයි ත්‍රිපුර ප්‍රධාන අමාත්‍යවරයා උපුට දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. श्रीलंका है, नेपाल है, वहाँ भी तो पार्टी के लोग जाना, वहाँ भी जीतना है. ඔහු කිව්වේ අපට ඕන අපේ පක්ෂය පුළුල් කරන්න කියලා. ඒ නිසා ලංකාවේ සහ නේපාලෙත් අපේ පක්ෂ ශාඛාවක් පිහිටුවලා මැතිවරණ වලට තරඟ කරලා ජය ගැනීම පිළිබඳව ඔහු ප්‍රකාශ කළා. මේ අතර ಭಾರತೀಯ ජනතා පක්ෂයේ හිටපු ප්‍රධානියාගේ මෙම ප්‍රකාශයට ඉන්දිය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය දැඩිව විරෝධය පළ කරනවා. මේක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් මිසක් විහිළුවක් නෙවෙයි. ඉන්දිය ආණ්ඩුව අනිවාර්යෙන්ම නේපාලෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද සමාව ගත යුතුයි. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන එරට පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂය සැලකෙන්නේ ලොව විශාලතම දේශපාලන පක්ෂය ලෙසටයි. මිලියන 180කට වැඩි සමාජිකයන් පිරිසක් හිමි ಭಾರತೀಯ ජනතා පක්ෂයේ 2018-2019 විගණන වාර්තාවට අනුව එම වසර සඳහා පක්ෂයේ මුළු ආදායම ඉන්දිය රුපියල් කෝටි 2410 ඉක්මවනවා. ඉවන් පසුබිමක ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් පිළිබඳව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චෙන්නයි පැවති වැඩසටහනකදී මෙලෙස අදහස් පළ කළා. Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. The issue of Tamil rights has also been taken up by us consistently with Sri Lankan leaders. We are always committed to ensuring that they live with equality, justice and peace and dignity. මූල්‍යමය අතින්ද ශක්තිමත් දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍ය පාලනය කරන පක්ෂයට අසල්වැසි රාජ්‍යන් වෙත කළ හැකි බලපෑමද සුළුපටු නැහැ. ಭಾರತೀಯ ජනතා පක්ෂ ප්‍රධානියාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීති විශාරදීන් දක්වන්නේ මෙවන් අදහසක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සෑම රටක්ම එක හා සමානයි. ඒ රටේ ස්වාධිපත්‍ය, ස්වාධීනභාවය, ඒකීයභාවය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවෙන් පිළිගන්නවා. ඒ නිසා කිසිම විටක ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් හෝ ඉන්දියාවේ දේශපාලනයට අනුබද්ධ ශාඛාවක් ලංකාවේ කිසිම ලෙසක ලියාපදිංචි කරන්න බෑ. හැබැයි මේ ප්‍රකාශය තුල වක්‍රව නව යටත් විජිත වාදයක් අපිට පේනවා. මම හිතන්නේ ඒක අපි කලබල විය යුතු නැහැ. මැතිවරණ කොමිසම තමයි යම් පක්ෂයක් පිළිගන්නවද නැද්ද? ඒ අයට ඒ සම්බන්ධව ක්‍රියා කරන්න ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. විදෙස් දේශපාලන පක්ෂයට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී වීමට ඇති හැකියාව පිළිබඳව අප මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව විදෙස් දේශපාලන පක්ෂවලට මෙරට ලියාපදිංචි වීමට හෝ මැතිවරණවල තරඟ කිරීමට හැකියාවක් නොමැති බවයි. මේ සම්බන්ධව දේශපාලන පක්ෂවල මතය පිළිබඳවද අප විමසා බැලුවා. අපිත් යෝජනා කරන්නේ ගෝලීය වශයෙන් පක්ෂ නිර්මාණය කරන්න ඕනේ කියලා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ ප්‍රාග්ධනයේ ආක්‍රමණයට එරෙහිව ජනතාවගේ පරිසරයේ සංස්කෘතියේ උරුමයන්ගේ ආරක්ෂාව සඳහාද මේ ಭಾರತೀಯ ජනතා පක්ෂය එන්නේ නැතිනම් ඉන්දියානු ප්‍රාග්ධනයත් එක්ක සම්බන්ධවද එන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ಭಾರತೀಯ ජනතා පක්ෂය ලංකාවටත් නේපාලයටත් එන්න තීරණය කරන්නේ විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපයේ තියෙන බල තුලනය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා කියන එක තමයි අපේ මූලික කියවීම. මේක හරිද වැරදිද කියලා මට තාම දන්නේ නැහැ. ඒ වගේ ප්‍රොජෙක්ට් තියෙනවා කියලා බලන්න. අපි දන්නා වූ කාරණයක් මේ යට තියෙනවා. ඉන්දියාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂය වෙනත් පක්ෂයක් ලංකාවට ඇවිල්ලා ඒ තියෙන දේශපාලන පක්ෂයක් මේ හදලා දේශපාලනය නොකලාට ඉන්දියාවේ දේශපාලන ප්‍රෝග්‍රෑම් මත වැඩ කරන ඉන්දියානු ඒජන්තයෝ ලංකාවේ විශේෂ TNA වගේ දේශපාලන පක්ෂවල ඉන්නවා. වෙන ආකාරයකට ඒගොල්ලන්ගේ ඒජන්තීන් විවිධ දේශපාලන පක්ෂවල තියාගෙන වැඩ කිරීම කියන කාරණේ ඉන්දියාව මේ කලාපයේ බොහෝ තැන්වල කරනවා. එක සුපිරි බලවතුන්ගේ ආධිපත්‍යයට මේ නර්මස්ථානය යටත් කෙරුවාම අනිත් සුපිරි බලවතුන් කලබල බව ආණ්ඩුව දැනගන්න තිබ්බා. ඉන්දියාවේ හැංගීම් ගැන අපි මීට වඩා අවධානයෙන් ඉන්න තිබ්බා. සාමාන්‍යයෙන් දන්නවනේ ඉන්දියාවේ හැටි පරිපූර්ණ පැටි දන්නවනේ. මේ අතර මේ සම්බන්ධව විවිධ පාර්ශව අදහස් පළ කළා. යම් විදියකින් ಭಾರತೀಯ ජනතා පක්ෂය ඇවිල්ලා මේ රටේ දේශපාලනය කරන්න පටන් අරන් දේශපාලනය හසුරවන්න ගත්තොත් අඩුම ගානේ පන්සලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ආයි නිදහස් සමරන්නේ ඉන්දියාව නිදහස් ගත්ත දවසට. ප්‍රභාකරන්ට අවියෙන් බැරි වෙච්ච දේ මෝදි මහත්තයා දේශපාලනයෙන් කරන්න සූදානම් වෙනවා. අපේ රටේ මිනිස්සු බොහොම පැල් බැඳගෙන ආදරය කරපු ලකුණක්නේ නෙළුම් පොහොට්ටුව. ඒ පොහොට්ටුව පිපෙන්න හම්බුන්නේ නැහනේ. ඒක නිසා දැන් මේ නෙළුම් පොහොට්ටුව පුප්පවන්න පිපිච්ච නෙළුම් මල අරගෙන එන්න ලෑස්ති ඉන්දියාවෙන්. මොකද ඔවුන්ගේ පක්ෂයේ ලකුණ තමයි නෙළුම් මල. ඇමරිකානු දේශපාලන අතපෙවීමේ බලල් අත තමයි ඉන්දියාව. මේ බලපෑම අපි දකින්නේ හුදෙක්ම ඇමරිකාව ඉන්දියාව හරහා අපිට කරන බලපෑමක් විදිහටයි. කතා විතරනේ ලංකාවේ කරන්න පුළුවන් වෙන්නේ. එච්චර අදාළ දේවල් නෙමෙයි. මේ තියෙන පක්ෂ හොඳටම ඇති. ආයි තවත් ඒක ඕනේ නැහනේ. අලුත් පක්ෂයක් ලියාපදිංචි කරනකොට ගොඩාක් ක්‍රමවේදයක් එක තමයි ඒක තියෙන්නේ. ඒක මේ හිතුව ගමන් පක්ෂ ලියාපදිංචි කරන්න බෑ. මේ ඊළ සමාගමක් රෙජිස්ටර් කරන්න වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වන්දක නරේන්ද්‍ර සිං මෝදි ග්‍රාමාත්‍යවරයාත් ලංකාවේ ඉන්න දමිළ ජනතාවගේ ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් ලබා දීම සඳහා පෙනී හිටිය යුතුයි කියන ප්‍රබල විදියේ ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ තිබෙනවා. ಭಾರತೀಯ පක්ෂයේ තුල රටේ තුල ගොඩනැගෙන ජාතිවාදී අන්තවාදී වැඩපිළිවෙලක් නිර්මාණය වීම සඳහා කටයුතු කරන්න යම් දියත්වීමක් සිදු වුණා නම් එය වළක්වා ගැනීම වීම සඳහා පෙනී හිටීම අපට තියෙනවා. ශ්‍රී ලංකාවේ නීතිය තුල විදේශීය දේශපාලන පක්ෂයකට ලංකාව තුල දේශපාලනය කිරීම කියන අර බහුජාතික සමාගම් ඇවිල්ලා මේ ශාඛාවක් කරන ආකාරයෙන් විදේශීය පක්ෂවලට ලංකාවේ ශාඛාවක් විවෘත කිරීමේ හැකියාවක් නැහැ. ජැටිය දුන්නේ නැති හින්දා මේ ඉන්දියාව මෙන්න මේ දේවල් ඉදිරියට දානවයි කියලා තමයි දැනෙන්නේ හැබැයි. අපි රටත් රැකගෙන මිතුරන්ගේ මිත්‍රත්වයක් රැක ගන්නයි කටයුතු කරන්නේ. රැවුලයි කඳයි දෙකම බේර ගන්න කලාව අපි ඉගෙනගෙනයි තියෙන්නේ. දවසේ පුවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත COVID-19 වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සාමාන්‍ය මහජනතාවට ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. මේ අතර තවත් COVID ආසාදිතයින් 463 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව 76428ක් දක්වා ඉහළ ගියා. තවත් COVID-19 මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 403ක් දක්වායි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අද සිට ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එන්නත් ලබා දීම පළමුව බස්නාහිර පළාතේ වැඩි අවධානමක් ඇති ප්‍රදේශවලින් ආරම්භන බවයි. මේ අනුව මහජනතාව සමග වැඩිපුර ගැවසෙන සේවකයන් එවැගේම රෝගය වැළඳීමට වැඩි අවධානමක් ඇති
කොටස් කණ්ඩායම් වලට ප්‍රථමයෙන්ම මේ එන්නත්කරණය බස්නාහිර පළාතෙන් අද සිට ආරම්භ කිරීමට අපි කටයුතු කරනු ලබනවා. ඒ අනුව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සේවක සේවිකාවන්ට එන්නත් ලබා දීම සිදු කෙරුණේ මෙලෙසින්. අද සිට දින 3ක් ඇතුළත නගර සභාවේ සේවකින් 550කට අධික පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි. මීට අමතරව අලුත් එන්නත ඔග ලැබුණු වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන උපදෙස් පරිදි අප විසින් කොළඹ නගරයේ සියලුම මහ ජනතාවට එම එන්නත ලබා දීම සඳහා සෑදී පැහැදී සිටිනවා. මේ අතර පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම හෙට සිට යුද හමුදා රෝහලේදී ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් 5100 දෙනෙකු සඳහා කොවිඩ් එන්නත්කරණය හෙට සිට ආරම්භ කරන බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර තවත් සිසුන් 250 දෙනෙකු පමණ එහි ඉංජිනේරු පීඨයේ අක්බාර් සිසු නේවාසිකාගාරයේ ආරක්ෂිතව රඳවා තබා තිබෙනවා. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පසුගියදා කොවිඩ් ආසාදිත වූ ශිෂ්‍ය කණ්ඩායමේ පළමු පෙළ ආශ්‍රිතයින් 4 දෙනෙකුටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දෙව්ලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතින් 27 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් සේවකින් 67 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගිය නාරාහෙන් පිට සහ කිරුළපන පදිංචි පිරිසක් Taman මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා. අමාත්‍යාංශයට කතා කරාම එතන කියනවා කෙනානම් අදාළ PHIට අදාළ පොලිසිය ගාවට ගිහලා බාර දෙන්න ඕනේ. ඒක තමයි අම්මා ඉස්සෙල්ලා තිබ්බ ක්‍රමී. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මං ඩිරෙක්ටර් එක අදත් කතා කරේ ඔය කට්ටිය දැන් කොළඹ පොර වැඩිනේ. එහෙමනම් දවස් 10න් කොහොමදවත් යවන්න බෑ. දවස් 14න් තමයි යවන්න වෙන්නේ ප්‍රයිවට් වෙහිකල් නැත්තම් කියන්නේ. ට්‍රේන් එකේ හරි නැත්තම් මේ ප්‍රයිවට් බස් වල හරි. ඒකට ඒත් අපිට සල්ලි නැති ප්‍රශ්නේ මොකද කරන්නේ? මං කිව්වා ඔයාලා සල්ලි නැහැ කියලා මේක කිව්වා කියලා කම්ප්ලේන් කරා කියලා. ඔව්. ඒකෙන් නම් එයා මොකුත් කතා කරේ නෑ. අපිට එනකොට කිව්වනම් අපි යන්න ඕනේ මේ විදියයි කියලා. මොකක් හරි ලෑස්ති පිට එන්න පුළුවන් ડોක්ටර්. දැන් රෑ ගෙනල්ලා මෙතන පාරක් දන්නෙත් නෑ කොහෙද කියලා දන්නෙත් නෑ. එකපාරට අද්දැල්ලා දැන් අපි නිකන් අසරණ වෙලා ඉන්නේ. අනේ ඕකට කිසිත් වෙයි අපි කොහොම හරි යවන්න. මේ අතර අභව ප්‍රාප්ත වූ විජයමු ලොකු බණ්ඩාර මහතා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාව පැපිලියාන සුනිත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේදී සිදු කෙරුණා. විජයමු ලොකු බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර නව කොවිඩ් ප්‍රභේදය පැතිර ඇති ප්‍රදේශයන්හි වෛරස ව්‍යාප්තිය සිදුව ඇත්තේ කෙසේද යන්න පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍යාංශ පවසනවා. සමාජයේ ඉන්න 3 දෙනෙකුටත් මේ වෛරසය ආසාදිත වෙලා කියලා අපිට හොයාගන්න ලැබුණා. අවිස්සාවෙල්ල කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි මේක දකින්න ලැබුණේ. දකුණු අප්‍රිකාවේ තියෙන ප්‍රභේද වගේ ප්‍රභේදයක් නෙවෙයි මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියන්නේ. ඇස්ට්‍රාසෙනකා එන්නත සහ ෆයිසර් එන්නත එන්නත් දෙක තමයි දැනට පරීක්ෂණ පවත්වලා තියෙන්නේ මේ වෛරස් ප්‍රභේදයට වැඩ කරනවාද කියලා. ඒ දෙකම ඉතාමත් සාර්ථක විදියට මෙම වෛරසයට වැඩ කරනවා කියලා හොයාගෙන තියෙනවා. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සීරම් ඖෂධ නිෂ්පාදනාගාරය අතර කොවිඩ් එන්නත් මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට සංශෝධන සහිතව නීතිපතිවරයා අනුමැතිය ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. COVID-19 වෛරසය ලෝපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් දැඩි අවදානම් තත්ත්වයකට පත් වුණා. ඒ හේතුවෙන් මේ වන විටත් බොහෝ පිරිසකට සිය රැකියා ඇතුළු ආදායම් මාර්ග අහිමි වී අවසන්. කොවිඩ් වසංගතයත් සමග සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා එල්ල වී ඇති බලපෑම පිළිබඳ විමසා බැලීමටයි මේ වෑයම. වසරකුත් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලොව පුරා ව්‍යාප්තව පවතින COVID-19 වෛරසය නිසා මේ වන විටත් ලෝකයේ ක්ෂේත්‍ර රැසක රැකියා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. ඉන් ප්‍රබල බලපෑමක් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා එල්ල වී තිබෙන්නේ ලොව පුරා රටවල් සංචාරණය සීමා කිරීමත් සමගයි. 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි මිලියන 2.3 වූ සංචාරකයන් හරහා ඇමරිකානු ඩොලර් බිලියන 4.5කට අධික මුදලක් උපයන්නට හැකි වුවත් 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකින්ගේ පැමිණීම මිලියන 1.9ක් දක්වා පහත වැටුණා. පසුගිය වසරේ මෙරට සංචාරකින්ගේ පැමිණීම මිලියන 3ක් දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කළද කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළු මනින්ම ඇනහිට තිබෙනවා.
මේට ඉස්සර මම ටුවරිසම් කළේ කොයිඩාවෙන් පස්සේ ඉතින් ඔක්කොම නතර වුණා. වාහන එකක් දෙකක්ම විකුණලා දැම්මා. ඉතින් ලීස් ගන්න තමයි. ඊට පස්සේ මම එයාගේ සුළු ව්‍යාපාරයක් නිකන් පටන් ගත්තා. පෞද්ගලික අංශ දාගෙන නිලධාරියෙක් විසින් තමයි සේවය කරේ. මේ වාහන වල ෆිනෑන්ස් ගෙවන්න ඕනේ, ගෙවල් කුලී ගෙවන්න ඕනේ, ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් අපිට ගෙවා ගන්න ටිකක් අමාරුයි. එතකොට ඉතින් මොනවා හරි ඕල්ටර්නේටිව්ස් ජොබ් එකකට අපි යොමු වෙනවානේ. මම බැලුවේ නැති වෙච්ච ගාන කොහොම හරි හොයාගෙන ඉවරලා පොඩ්ඩක් ඔලුව උස්සගෙන ගේමක් ගන්න තමයි. පළවෙනි ලොක්ඩවුන් එකෙන් පස්සේ අයියාගේ මගේ මං බඳින්න එක්කෙනාගේ ජොබ්ස් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙච්ච නිසා තමයි අපි මේක පටන් ගත්තේ. වෙන ඔප්ෂන් එකක් නැහැ. මම මේ වගේ දෙයක් කරපු කෙනෙක් නෙවෙයි. මම හොටෙල් එකේ ඉඳපු GM කෙනෙක්. දැන් ඉතින් තියෙන තත්ත්වෙත් එක්ක රටේ වැඩ කරන තැන් වලින් අස් වෙන්න කිව්වා. මේ වගේ දෙයක් කරගෙන තමයි දැන් ඉතින් ඉන්නේ. මේ අතර සංචාරක කර්මාන්තය බිඳ වැටීමත් සමග තමන්ට මතු ඇති ගැටලු සම්බන්ධයෙන් සංචාරක රියදුරු එකමුතුව අදහස් පළ කළා. ෆිනන්ස් කම්පනි සීසර්ලා පාතාලේ නියෝජිතයන් ගෙවල් වලට ඇවිල්ලා අපේ ගැරන්ටර්ස්ලා ගෙවල් වලට ඇවිල්ලා තර්ජනය කරනවා, ටර්මිනේෂන් ලෙටර් දෙන්න නැතුව ඇවිල්ලා වාහන උස්සන් යන්න උත්සාහ කරනවා. අපි අවස්ථා ගණනාවක් ඉල්ලා සිටියා එක මේසේ වාඩි වෙලා ජනාධිපතිතුමත් එක්ක ෆිනන්ස් කම්පනි මහා බැංකුව අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරමු කියලා. නමුත් එක අවස්ථාවකත් දුන්නේ. ඒ හින්දා අපි රජයෙන් ඉල්ලා සිටිනවා අපිට මේ 11.5 අයින් කරනවා වගේම නොගෙවා සිටීමේ සහන කාලය 2022 මාර්තු 31 දක්වා කල් ලබා දෙන්න ලෙස. බොහොම දුර දැක්මක් තියෙන ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්න වෙලාවක අපි බලාපොරොත්තු වෙනවා අපිට මීට වඩා හොඳ සහනයක්, ලොකු රැකවරණයක් අපි ඉල්ලා හිටිනවා. 2016 වසරේ සිදු වූ බැඳුම්කර වංචාවට අදාළව එවක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 10 දෙනෙකුට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් පත් කරන ලෙස නීතිපතිවරයා අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ හිටපු මුදල් අමාත්‍යවරයා එම බැඳුම්කර වෙන්දේසියේදී පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට අයුතු ලාභයක් ලබා ගැනීම සඳහා ඉඩ ලබා දී ඇති බවයි. නීතිපති දප්පුල දෙලිවේරා මහතා විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ මතභේදයට තුරුදුන් බැඳුම්කර ගනුදෙනුව සිදු වූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවි කරුණානායක මහතා 2016 3.30 වැනි දින මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු තුනෙහි ප්‍රධාන පෙළේ නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. එම සාකච්ඡාව සඳහා මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ නියෝජිතින් කිහිප දෙනෙකුද එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු වූ ආර් පාස්කරලිංගම් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා. එහිදී රවි කරුණානායක මහතා මහ බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ 2016 3.31 වෙනි දින පවත්වන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී පවත්නා පළදා අනුපාතවලට වඩා අඩු පළදා අනුපාතවලට ලංසු තබන ලෙසයි. එලෙස ලංසු තැබීම හේතුවෙන් මහජන බැංකුවට රුපියල් මිලියන 103.6ක, ජාතික ඉදිරිකිරීමේ බැංකුවට රුපියල් මිලියන 58ක සහ ලංකා බැංකුවට රුපියල් මිලියන 3.115ක ආවස්තික පාඩුවක් විඳීමට සිදුව ඇති බව නීතිපතිවරයා අගවිනිසුරුවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව 2016 3.31 වනදා පැවැති බැඳුම්කර වෙන්දේසියේදී පර්පචුවල් ට්‍රෙෂරිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අත්පත් කරගෙන ඇති ලාභය රුපියල් බිලියන 15ක් පමණ වනවා. එමෙන්ම විමර්ශනවලදී හෙළිවී ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා රාජ්‍ය බැංකු වෙත මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ අර්ජුන් ඇලෝෂියස්ට අයත් වෝල්ට් ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම විසින් කුලී මුදල් ගෙවනු ලබන කොල්ලුපිටියේ පිහිටි මොනාක් සුපිරි නිවාස සංකීර්ණයේ සිය පවුලේ සමාජිකයන් සමග සිටි කාල සීමාවේදී බවයි. නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ ඇතැම් චෝදිතීන් විසින් එවක හොබවන ලද ස්වකීය රාජ්‍ය නිලතල භාවිත කරමින් ඉතා සූක්ෂම ලෙස වැරදි සිදු කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර ඒ හේතුවෙන් රාජ්‍ය බැංකුවලට ආවස්තික පාඩුවක් සිදු වූ අතර එහි වක්‍ර බලපෑම හේතුවෙන් මහා භාණ්ඩාගාරයටද ආවස්තික පාඩුවක් සිදුව ඇති බවයි. ඒ අනුව රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ ප්‍රධානී අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 454 වගන්තිය ප්‍රකාරව විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීම සඳහා විනිශ්චයකාරවරුන් 3 දෙනෙකු පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් තමන් බංකොලොත් වී නොමැති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සතියන්ත ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පදනම් කරගෙනමින් මෙවන විට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලනඥයින්ද විවිධ අදහස් පළ කළා. ඒ පිළිබඳ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විමල් වීරවංශ මහතා පවසන්නේ තමන් විපක්ෂය සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සූදානමින් ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරුන් බොහොමයක් අදහස් පළ කරමින් සිටින බවයි.
එවැනි බංකොල දේශපාලනයක නිරත වීමට තමන් ඇතුළු පාර්ශවයට කිසිදු අදහසක් නොමැති බව විමල් වීරවංශ මහතා සිය සටහන මගින් පවසනවා. මේ අතර අමාත්‍යවරයා සත්‍යන්ත ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මතුව ඇති තත්ත්වය පිළිබඳව අදත් දේශපාලනඥයින් ඇතුළු පිරිසක් අදහස් පළ කළා. විමල් වීරවංශ මැතිතුමා ඔහු කරපු දේ වැරදි කියන ස්ථාවරයේ අදටත් අපි දැඩිව ඉන්නවා. ඒ වැරද්ද නිවැරදි කිරීම ඔහුගේ වගකීමක්, ඔහුගේ යුතුයකමක්, ඔහුගේ සදාචාරයක් කියන තැනත් අපි අදටත් ඉන්නවා. ඔහු එසේ නොකර සමාජ මාධ්‍ය තුලින් නිවැරදි වෙන්න හදනවා නම්, අපිට පහර දෙන්න හදනවා නම් ඒක මේ මුදල් ගෙවපු කීප දෙනෙක් කරහා කරන කාර්යයක්. පක්ෂ නායකයා මගේ කතාවට එකඟයි. මොකද පක්ෂ naayකයා විවත් කරන්න කියලා ප්‍රකාශයක් කරාම නැගිටින ජාතිය අදානි සමාගමට දීම ගැන සමහරෙකුගේ පක්ෂපාතීත්වයක් තිබුණා. අපේ ඒකට විරුද්ධත්වයක් තිබුණා. ඒ නිසා අන්තිමට ඒක අත්හැරුණා. ඉතින් ඒක ගැන වෙනත් විදිහට අදහස් දරුවාට පරාජයක හැඟීමක් ඇති. පරස්පර ස්ථාවර රජයක් තුළ ඇතිවන්න බෑ. කැබිනට් මණ්ඩලය යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු. ඉතින් මේ විදිහේ ප්‍රශ්න ඇති කරගෙන කිසිම වාසියක් විපක්ෂයට ලබා දීම අවශ්‍ය වන්නේ නැහැ. විමල් වීරවංශ ඇමතිවරයා රටට ආදරේ ජනවරමට ගරු කරන ජනවරමට අවශ්‍ය ඒ යෝජනාව ගේනවනම් මේ වෙනකොට තීන්දුවක් ගන්නවා. අවුරු බලාපොරොත්තු වුණත් අපේ ආණ්ඩුව කිසිසේත්ම බෙදීම් වලට ලක් වෙන්නේ නැහැ. ගෙදර අම්මා තාත්තා අතර පස්සේ තියෙනවා. දරුවෝ අම්මලා අතර පස්සේ තියෙනවා. හැබැයි ඒවා ගේ ඇතුළේ විසඳ ගන්නවා මිස ඒව මහපාරට ගිහිලා කෙහෙවලු පටලගෙන කතා කරන්නේ නේ. යහපාලන රජයේ සමයේ දේශපාලන පරිගැනීම් වලට ලක්වීමෙන් සිරදඬුවම් විඳීමට සිදු වූ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටු විය යුතු බව පවසමින් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශව අදහස් පළ කළා. පහුගිය අවුරුදු බලය සඳහා එක පැත්තකින් කට්ටිය හිරේට යවනවා, අනිත් පැත්තෙන් අත්අඩංගුවට ගන්නවා. රාජ්‍ය නිලධාරීන් එහෙම් පිටින් බය කර 8000ක් විතර ප්‍රශ්න කරලා තියෙනවා අර FCID එකේ. කිසි දෙයක් වැඩ කරේ නැහැ. ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ කරන්නෙම නැහැ. මොකද බයයි FCID දැන් බය වෙන්න එපා. FCID එක නැහැ. ඒකෙන් උනේ රට එහෙම් පිටින් ආපස්සට ගියා. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වැනි මේ රටට අවශ්‍ය දේශපාලඥයින්ව නිකරුණේ ගෙනහිල්ලා සිරගත කරා. අන්නේ සම්බන්ධ විමර්ශන වාර්තාව දැන් ජනාධිපතිතුමාට ලැබිලා තියෙනවා. වැඩි කාලයක් යන කලින් මේ වාර්තාව පාර්ලිමේන්තුවට දානවා. ඒ පාර්ලිමේන්තුවට දාලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ලම ගන්නවා. අතිගරු ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවත් බොහොම පැහැදිලි ඉන්නවා මේ විමර්ශන වාර්තාවට අනුකූලව නිදහස ලැබිය යුතු සියලු දෙනාටම නිදහස ලැබිය යුතුයි. මින් මත්තටවත් මේ දේශපාලන පරිගැනීම් නතර විය යුතුයි කියන කාරණාව තුළ ඉන්නවා. ඒ වගේම තමයි එය එසේ සිදුවීමේදී රංජන් රාමනායක වැනි කටට බ්‍රේක් නැති දේශපාලඥයින්ට හොඳ පාඩමක් ලබා දීමේ වගකීමක් මේ ආණ්ඩුව තුළ තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ නීතිය නවපු විදිහ අපි දැක්කා. ඒක උසාවියේ වැරද්දක් නෙවෙයි. උසාවියට කරන්න වෙන්නේ Tamanට ලැබෙන තොරතුරු වලින් තීන්දුවක් දෙන එක. හැබැයි වැරදි තොරතුරු දුන්නොත් තීන්දුව වරදිනවා. වැරදි දේවල් මැෂිමට දැම්මොත් එළියට එන්නේ වැරදි දෙයක්. තරුණයන් වෙනුවෙන් වැඩ කරපු දුමින්ද සිල්ලාට මොකද වුනේ? අපි දැක්කා තරුණයන් වෙනුවෙන් පුදුම වැඩ කොටසක් කරනවා. ක්‍රිකට් තරග තියෙනවා, රස්සාවල් දෙනවා, ස්වයං රැකියාවලට උදව් කරනවා. අපි විශ්වාස කරනවා මේ කොමිෂන් සභාවලින් නීති අනුකූලව ඒ සියලු දෙනාට නිදහස ලැබෙයි. වැරදි නොකර දඬුවම් දෙනවා කියලා කියන්නේ අපි අපේ කොන්ද කපා ගන්නවා වගේ වැඩක්. දුමින්ද සිල්ලා මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම අද අපිත් එක්ක ඉන්න ඕන කෙනෙක්. එතුමාට අසාධාරණයක් වුණා කියන එක මුළු රටම දන්නවා. එතුමාට මරණ දඬුවම නිම කිරීම ගැන මොකද්ද ඒ ගත්තු තීන්දුව කියන එක අපි දන්නේ. නමුත් නිදහස ලබා දිය යුතු පුද්ගලයෙක් බවට දුමින්ද සිල්ලා මන්ත්‍රීවරයාව අපි විශ්වාස කරනවා. සිග්නල් ස්ට්‍රෝං ටේප් මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. LB1 විකෘති කාම ආශාවන් සඳහා කුඩා දරුවන් ඇබ්බැහි කරගන්නා ගණේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ හිරු CIA තොරතුරු හෙළි කරගත්තා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි. කලකපටන් ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ පිරිසක් වයස අවුරුදු 10 13 ආදී වයස්වල පසුවන කුඩා දරුවන් තම විකෘති කාමාශාවන් සංසිඳවා ගැනීමට යොදා ගන්නා බවට හිරු CIA තොරතුරු හෙළි කරගත්තා. එම ප්‍රදේශයේ ජීවත් වන වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සිටින දරුවෙකුට අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට පෙන්වා ළමා අපචාර සිදු කර ඇත්තේ තවත් කාන්තාවකගේද සහාය ඇතිවයි. අපයෝජන ලක් වූ එක් දරුවෙකු තමන් මුහුණ දුන් කටුක අත්දැකීම ප්‍රදේශවාසියෙකුට විස්තර කර තිබුණේ මෙලෙසින්. ගොයි මාව එක්කගෙන පීසියක් බැලුවා ගෙදර ඉඳන්. පීසියක් බැලුවා පස්සේ එයා කිව්වා දැන් මම මේ ගෙදරකට ඔයාලව දෙන්න අරන් යනවා. ඒ ගෙදරකටත් මෙහෙම දේවල් කරන්න පීස් එකේ බලපු ඒවා නැත්තම් දන්නවනේ කියලා කිව්වා. අපි දෙන්න බයික් එකේ නැගලා ගියා. ගියා පස්සේ සරත් මාමා ඉස්සලාම ඒ ඇන්ටිට කරපු හැටි පෙන්නුවා. ඊට පස්සේ අපිට කරන්න කිව්වා. දරුවන් මෙම අපචාරයට යෙද වූ පුද්ගලයාගේ පුත්‍රයාගේ ක්‍රියාකලාපයද එම දරුවා මෙලෙස පැහැදිලි කළා.
නෑ අයියා මම එක්කෙනෙක් කියලා අයියා කතාවෙන් බාවෙන් මාව අල්ලගත්තා. ඊට පස්සේ හැමදාම එයා වීඩියෝ පෙන්නනවා මට. ෆෝන් එකේ තියෙනවා එයාගේ වීඩියෝ වගේ පංචර වීඩියෝ. තම දරුවා මෙලෙස ලිංගික අපයෝජන සඳහා යොදවා ගත්තද ඔහුගේ පියා විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් හෝ ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඔයාගේ ඥාති කෙනෙක්ද මෙයා? අනේ නෑ මොන ඥාති කෙනෙක්ද? මගේ ළමයෙක් විතර නෙමෙයි තව ළමයෙකුට මේ වගේ දේවල් වෙලා දියන්නේ. මොනා කියලාද ගෙනිච්චේ ළමයාව? හැදිවි කුණන්න, කටේට යන්න, එහෙම තමයි ගෙනියන්නේ. කොහොමද ළමයාට මෙහෙම අපරාධයක් කරනවා කියලා ඔයාට දැනගත්තේ? එයා පැත්තේ ගෙවල් වල කට්ටිය මේ පළොවේක ඉඳලා තියන මූ ගැන. ළමයි වරන් යනවා මෙහෙමයි කියලා. ඒකට ඔයා පොලිසිය එන්ට්‍රියක් දැම්මේ නැද්ද මේ සම්බන්ධයෙන්? මම දැම්මේ නෑ. තවදුරටත් එම ළමා අපයෝජකයින්ට නිදැල්ලේ සැරිසැරීමට ඉඩ නොතිබූ හිරු CIA කණ්ඩායම මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව දැනුම්පත් කරනු ලැබුවා. ඔහුගේ උපදෙස් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් අද එම ළමා අපයෝජකින් සොයා වැටලීමක් සිදු කළා. ඒ පිළිබඳ තොරතුරු හෙට CIA හරහා ගෙනීමට අප සූදානම්. Signal Strong Teeth Micro කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818A වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු මොරටුව ප්‍රදේශයේ මුහුණු පොත හරහා සංවිධාන කර තිබූ සාදයක් වටලා බලපත්‍ර නොමැතිව අලෙවි කළ මත්පැන් බෝතල් තොගයක් සමග සාදයට සහභාගී වූ තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරුණු නගරයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ සමන්තුරේ ඉන්ධන පෙරවුම්හලක් අසලදී ට්‍රැක්ටරයකට පාපදිය ගමන් කළ දෙදෙනෙකු යට වී අනතුරක් සිදු වූ ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ ආකාරයයි. රටවටා හිරු කොවිඩ් අවදානමෙන් අනතුරුව පළමුවරට ඉන්දිය ක්‍රීඩා ලෝලීන් සඳහා ප්‍රේක්ෂකාගාර යළි විවෘත කරමින් එංගලන්ත ඉන්දියා දෙවන ටෙස්ට් තරගය මේ දිනවලදී පැවැත්වෙන්නේ චෙන්නයි එම්.ඒ. චිදම්බරම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. වසරකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්දියාවේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙද්දී මෙම තරගය නරඹන්නට 50%ක ප්‍රේක්ෂකයන් සඳහා අවසර ලබා දෙන්නට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තා. ඒ වෙනුවෙන් ටිකට් පතක් මිලදී ගන්නට ඉන්දිය ක්‍රීඩා ලෝලීන් පැය ගණනාවක් පුරා දිගු පෝලිං වල රැඳී සිටියේ මෙලෙසින්. Happiest thing is I'm going to see my first match in Chepak Stadium. We've been here in India through lockdown, so we've got the chance, a few of us, to come to this game today and represent all the England cricket fans around the world. මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 482ක දෙවැනි ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම තුන්වන දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිමට කඩුළු 3ක් දැවී ලකුණු 53ක් ලබා සිටියා. ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ක්‍රිකට් විධායක කමිටු සමාජිකින් ඇතුළු 19 දෙනෙකුට ලබන මාර්තු මාස 15 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතිස් නිකුත් කළා. ඒ ලබන මැයි මාස 20 වනදා පැවැත්වීමට නියමිත මිලඟ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පෙර ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලමින් මුත්තයියා මුරලිදරන් ප්‍රමුඛ හිටපු ක්‍රිකට් ක්‍රීඩකින් ක්‍රිකට් පරිපාලකින් සහ සිවිල් ක්‍රියාකාරකින් 12 දෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී එසමගින්